පින්නතුනි අද මේ සියලු දෙනාම සූදානම් වෙන්නේ තිලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක සත්වයා පිළිබඳව මහත් වූ දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන ඒ දේශනාගත ධර්මයේ ශ්‍රවණය කිරීම සඳහා පින්වතුනි මේ උතුම් ධර්මයේ ශ්‍රවණය කිරීම ඒ වගේම දේශනා කරවීම මේ ලෝකේ මහා ශ්‍රේෂ්ඨ පින්කම් අතර විශේෂයෙන් සඳහන් කරලා තියෙනවා. ධර්ම දාණය සියලුම දානයන් අභිභවනය කළ මහත්ඵල මහානිසංසදායක වූ එකම දානයයි කියලා දේශනා කොට වදාළේ. ධර්ම ශ්‍රවණය කිරීමත් අතිශයින්ම මහත්ඵල මහානිසංසදායක කුසලයක්. මොකද මේ ශාසනයේ වැඩි පිරිසක් මාර්ගඵල ලැබලා තියෙන්නේත් ධර්ම ශ්‍රවණය කිරීමෙන් කියලා සඳහන් කරන්නේ. ඉතින් බොහෝම ගෞරවයෙන් යුක්තව ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්ම දේශනාව සිදු කරවලා ධර්ම ශ්‍රවණය කරන්න කැමති ලක්වැසි ලෝවැසි බොහෝ දෙනාට අනුකම්පාවෙන් දානය කරවලා රැස් කරගන්න උදාාරතර කුසල ධර්මයන් ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවකින් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම සඳහාම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ මේ දුක්ඛාරය සත්‍යයේ ද්වාදසාකාරය චතුරාර්ය සත්‍ය ධර්මයේ පැහැදිලි කරන තැන දුක්ඛාරය සත්‍ය විස්තර කරනකොට ඒ ආකාර 12ක් පැහැදිලි කරනවා. ඒකයි මේ දුක්ඛාරය සත්‍යයේ ද්වාදසාකාරයේ 12 ආකාරය පැහැදිලි කිරීම. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව අභිධර්ම පිටකේ විභංග ප්‍රකරණේ සච්ච විභංග සූත්‍රාන්ත වාජනීයෙහි දක්වලා තියෙන ආකාරය මෙහෙමයි. තත්ත කතමං දුක්ඛං අරිය සත්‍යං ජාතිපි දුක්ඛා ජරාපි දුක්ඛා මරණම්පි දුක්ඛං ශෝක පරිදේව දුක්ඛ දෝමනස්සුපායාසාපි දුක්ඛා අප්පේහි සම්පයෝගෝ දුක්ඛෝ පියේහි විප්පයෝගෝ දුක්ඛෝ යම්පිච්ඡන්න ලබති තම්පි දුක්ඛං සංකිත්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛා. පින්නතුනි මෙහි තේරුම සිහිපත් කළොත් මේ දුක්ඛාරය සත්‍යයේ ද්වාදසාකාරය ඒ ආකාර 12 කියන්නේ මොකක්ද? ජාතිය දුකක්, ජරාව දුකක්, මරණය දුකක්, ශෝකය දුකක්, පරිදේවය, දුක්ඛය, දෝමනස්සය, උපායාසය, අප්‍රියයන් හා එකතු වීම, ප්‍රියයන්ගෙන් වෙන්වීම සිදුවීම, කැමති දේ නොලැබීම මේ සියල්ලමත් දුකක්. පංච උපාදානස්කන්ධයම දුකක්. කියන කාරණා 12 තමයි මෙතන මේ සඳහන් කරලා තියෙන්නේ. ජාතිය දුකක් කියන කාරණාව පැහැදිලි කරනකොට විශේෂයෙන් සඳහන් කළා මේ ජාතිය කියන වචනයට අර්ථ රාශියක් තියෙනවා කියලා. ජාතිය කියන වචනය අර්ථ ගොඩක් ප්‍රකාශ කරන්න පුළුවන් වචනයක්. නමුත් මෙතන ජාති කියලා කියන්නේ කොයි ආකාරයකද කියලා සඳහන් කරනවා. සත්වයා මාතෘ ගර්භයේ පහළවන්නා වූ අවස්ථාව. එහෙම නැත්නම් ඒ පිළිසිඳ ගැනීම මේ ලෝකේ උප්පත්තිය ලැබීම කියන කාරණාව
මෙතන ජාතිය කියලා හඳුන්වනවා. එහෙම ඉපදිච්ච සත්වයාට මේ ලෝක වශයෙන් මූණ පාණ්ඩ සිද්ධ වෙන දුක් සමුදායක් තියෙනවා. ඒක සඳහන් කරන්නේ හුදු ජාතිය දුකක් නුනත් ජාතිය නිසා මූණ පාණ්ඩ සිද්ධ වෙන දුක් ගොඩක් තියෙනවා. ඒ දුක්වලට මූණ පාණ්ඩ සිද්ධ වෙන්නේ ජාතිය නිසායි. ඒ නිසා ජාතියම දුකක්. එතන දුක පැහැදිලි කරනකොට මේ ජාතිපි දුක්ඛා කියන කාරණාවේ කරුණු ගණනාව වෙනම පැහැදිලි කරනවා. එතන සඳහන් කරනවා දුක්ඛ දුක්ඛය, විපරිණාම දුක්ඛය, සංස්කාර දුක්ඛය, ප්‍රතිච්ඡන්න දුක්ඛය, අප්‍රතිච්ඡන්න දුක්ඛය, පර්යාය දුක්ඛය, නිෂ්පර්යාය දුක්ඛය කියන කාරණා කීපයක් සිහිපත් කරලා තියෙනවා. ඒ කාරණාවල් ටික අපි කෙටියෙන් සිහිපත් කරගත්තොත් මූලික කාරණාවට එළඹෙන්න කලින් දුක්ඛ දුක්ඛය, හිස රදය, කන් කැක්කුම, දත් කැක්කුම, ශරීරයේ හටගන්නා වූ නොයෙක් වේදනාවල්, ප්‍රිය වස්තුන්ගේ විනාශය නිසා ඇතිවෙන නොයෙක් දුක, මෙන්න මේ ආදී දුක් මෙතන දුක්ඛ දුක්ඛය කියලා හඳුන්වනවා. ඊට අමතරව සැප වේදනාව, එහෙම නැත්නම් සිත කය දෙකේ හටගන්නා සුවය නැතිවීමෙන් දුකක් ඇති වෙනවා නම් ඒකට කියනවා විපරිණාම දුක්ඛ කියලා. සිත කය දෙකේ ඇති වෙන සැපේ නැතිවීම නිසා, උපදින සැපේ නැතිවීම නිසා ඇති වෙන දුක විපරිණාම දුක්ඛ. උපේක්ෂා වේදනාව සඳහන් කරනවා මේ ඉපදීම බිඳීම උදයව්‍ය, ඉපදීම සහ බිඳීම පිළිබඳව ඇතිවෙන දුක්ඛය සංස්කාරයන්ගේ දුක. ඇතිවීම නැතිවීම සම්බන්ධ දුක සංස්කාර දුක්ඛ. කන් කැක්කුම, දත් කැක්කුම, ඊට අමතරව රාගය නිසා වෙන තැවීම, ද්වේෂය නිසා ඇතිවෙන සිත් තැවුල, මේ ආදී ප්‍රසිද්ධියේ කියලා පැහැදිලි කරන්න බැරි, අනුන්ට වඩා ප්‍රචලිත වෙන්නේ නැති මේ සැඟවිලා තියෙන දුකට කියනවා ප්‍රතිච්ඡන්න දුක්ඛ. පිළිතුර ඒක තව ටිකක් විස්තර කළොත් අපිට දත් කැක්කුමක් හැදෙනවා. දැන් මේ දත් කැක්කුම කාටවත් පෙන්වන්න බෑනේ. වේදනාවයි කියලා කියන්න පුළුවන්. නමුත් ඒක ප්‍රසිද්ධ නෑ. වේදනාවක් තියෙනවද කියලා දන්නේ නෑ. මෙන්න මේ දතක කියනවා කියලා පෙන්වන්න පුළුවන්. නමුත් අනික් කෙනාට තේරෙන්නේ නෑ මට වේදනාවක් තියෙනවද කියලා. එතකොට කෙනෙකුට මේ රාගය නිසා ඇතිවෙච්ච දැඩි හිතේ දුකක් තියෙනවා. රාගික ගින්න දැවෙනවා. නමුත් මට අහවල් තැනැත්තා, අහවල් තැනැත්තිය අහිමි වීම සම්බන්ධයෙන් දරා ගන්න බැරි දුකක් තියෙනවා කියලා කෙනෙකුට කීවට ඒ දුක තව කෙනෙකුට පේන්නේ නැහනේ. මොහු ඇත්ත කියනවද බොරු කියනවද දන්නේ නැහැ. ඔහු දුකක් තියෙනවා කියලා කියනවා. ඉතින් අපිට ඒ දුක පේන්නේ නැහැ. එතකොට කෝපය නිසා ඇතිවෙච්ච වේදනාව අන්න එහෙම කාටවත් නොපෙනෙන නිසා, අනික් අයට දකින්න බැරි නිසා මේකට කියන ප්‍රතිච්ඡන්න දුක්ඛ, සැඟවිලා තියෙන දුක. ඊළඟට තියෙනවා අප්‍රතිච්ඡන්න දුක. මොනවද මේ අප්‍රතිච්ඡන්න දුක කියලා කියන්නේ? වැසී පවතින දුක ප්‍රතිච්ඡන්න දුක්ඛයයි. අප්‍රතිච්ඡන්න කියලා කියන්නේ කෙනෙක් දඬු මුගුරු වලින් පහර දීලා, පිහියෙන් ඇනලා, කඩුවෙන් කොටලා, පොරවකින් කොටලා, ගින්දරෙන් පුලුස්සලා, මෙන්න මේ වාගේ දේවල් වලින් අපිට ඇති වෙන දුකක් තියෙනවා. අපිට පෙන්වන්න පුළුවන් මෙන්න මේ තුවාලේ නිසා මට වේදනාවයි. මේ පිහිපාර නිසා මට වේදනාවයි. මේ පිලිස්සීම නිසා මට දැනෙනවා මේ වාගේ වේදනාවක්. එතකොට අපිත් දන්නවා මේ වාගේ තුවාලයක්
කොහොම වේදනාවක් ගෙනල්ලා දෙනව ඇද්ද? මේ පිලිස්සීම කොයිතරම් වේදනාවකට භාජනය කරනව ඇද්ද? අන් ඒ වේදනාව අපිට හිතා ගන්න පුළුවන්. අන්න ඒකින්ද ඒකට කියනවා අප්‍රතිච්ඡන්න දුක්ඛය. ඒ වේදනාව වැහිලා පවතින්නේ නැහැ. ඒක ප්‍රසිද්ධියේ තියෙනවා. නැවත සිහිපත් කරනවා පරියාය දුක්ඛ. මොනවද මේ පරියාය දුක කියලා කියන්නේ? දුක්ඛ දුක්ඛය හැර මේ සත්‍ය විභංගයේහි දැක්වෙන ජාත්‍යාදී සියල්ලම ඒ දුක්වලට හේතු වෙන නිසා ඒකට කියනවා පරියාය දුක්ඛ කියලා. දුක්ඛ දුක්ඛය නිෂ්පරියාය දුක්ඛය. දුක්ඛ දුක්ඛය නිෂ්පරියාය දුක්ඛ කියලා හඳුන්වලා තියෙනවා. ඒතකොට ජාතිය දුකයි කියලා පැහැදිලි කරාම මෙතන විශේෂයෙන් විස්තර කරනවා ජාතිය කියන නමුත් එතන ජාතිය දුකයි කියන ලද නමුත් හුදු ඉපදී මාත්‍රේම දුකක් නොවේ කියලා. එන කොහොමද දුකක් වෙන්නේ? නරක ආදී සතර අපායි ඇත්තා වූ යම් මහත් වූ දුකක් වෙත්නම් ඒ දුකත් සුගතියේ ගබ්බාවක් ක්‍රාන්ති මූලක දුක්ඛාදී යම් දුකක් වේ නම් ඒ දුකත් නූපන්න හොත් නොවන්නේය. පින්නතනේ කියන්නේ සතර අපායේ ඉපදිලා විඳින්න යම් දුකක් තියෙනවා නම් ඊට අමතරව සුගතියේ උපදිනකොට මේ මාතෘ ගර්භයේ වසන කාලයේ විඳින්නා වූ යම් දුකක් තියෙනවා නම් ඔය නරකාදී විඳින්න තියෙන දුකත් නැත්නම් සතර අපායේ විඳින දුකත් මාතෘ ගර්භයේ ඇතුලේ විඳින්න තියෙන දුකත් ඉපදුනේ නැත්තම් ඔය දුක් දෙකම විඳින්න වෙන්නේ නැහැ. ඒ නිසා සඳහන් කළා ජාතියද ස්වභාවයෙන්ම දුකක් නූයේද දුකට වස්තු භාවයෙන් දුකයි කියනු ලැබී. ඉපදීම දුකක් නූනට ඒ ඉපදීම දුකකට හේතුවක් වෙන නිසා ජාතිය දුකයි කියලා කියනවා. අපායෙහි දුක්ඛයට කියන ලද දුක වගේම සුගතියේ ගබ්බාවක් ක්‍රාන්ති මූලික දුක්ඛය මේ විදිහට දැනගත යුතුයි කියලා මේ කාරණාව පැහැදිලි කරනකොට විස්තර කරනවා. එහෙමනම් අපි දැනගන්න ඕනේ මොකද්ද සුගතියේ උපදිනකොට අපිට විඳින්න තියෙන දුක? ඒක කොයි වගේද? ඒක මුලින් සඳහන් කරනවා පළවෙනියෙන් ගබ්බාවක් ක්‍රාන්ති මූලක දුක්ඛ කියලා. මොකද්ද මේ ගබ්බාවක් ක්‍රාන්ති මූලක දුක්ඛය කියලා කියන්නේ? මව් කුසේ උපදින සත්වයා කොහොම උපදිනවද? පින්නතේ මව් කුසකට එන්නේ සංසාරේ පින් කරගත්ත කෙනෙක්නේ. සසර ගොඩක් පින් කරපු කෙනෙක් තමයි මාතෘ ගර්භයකට එන්නේ. පෙර සංසාරේ කරගත්ත බොහෝ කුසල් අපි විශාල වශයෙන් වියදම් කරලා තියෙනවා සම්මා දිට්ඨික මනුෂ්‍ය ජීවිතයක් ලබන්න. පෙර කරපු පින් වියදම් කරලා. ඒතර මේ ජීවිතේ නිකම්ම ලැබුණා නෙමෙයි. පෙර පින් ගොඩක් වියදම් කරලායි මේ ජීවිතය අරන් තියෙන්නේ. අපේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණා සමාපත්තියෙන් ලෝක ධාතුව බලා වදාරන වෙලාවේ සමහර කෙනෙක් දැක්කහම භාග්‍යතුන් වහන්සේ දන්නවා බුදුරජාණන් වහන්සේ මුණ ගැහුනොත් තෙරුවන් සරණ යන්න තරම් ඔහුට පෙරපින් තියෙනවා කියලා. භාග්‍යතුන් වහන්සේ මුණ ගැහුනොත් ඔහු තිසරණෙහි පිහිටනවා. ඒ සඳහා ඔහුට පින් තියෙනවා. එහෙනම් පෙර කරන ලද පින් වලින් යුක්තයි. ඉතින් ඒ හින්දා ඔබත් මමත් මේ සංසාරේ උපදුනේ පෙර කරගත්ත අසීමාන්තික කුසලස්කන්ධයක් වියදම් කරලා මේ මනුස්ස ජීවිතය අරගත්තා. මනුස්ස ජීවිතයක් ලැබුවා විතරක් නෙමෙයි සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න අපි තවත් හුඟක් පින් කරලා තිබුණා. මනුස්ස ජීවිත ඕන තරම් තියෙනවනේ. නමුත් හැම ජීවිතයක්ම සම්මාදිට්ඨික නෑනේ. දැන් මේ ලෝකේ ගැන කතා කරාම රටවල් 190 ගාණක් තියෙනවා කියලා කතා කරනවා. මේ රටවල් 190 ගණනෙන් බෞද්ධ රටවල් තියෙන ඉතාම ස්වල්පයයිනේ.
එතකොට මේ බෞද්ධ රටවල් වලත් සියලු දෙනාම සම්මාදිට්ඨික නැහැනේ. ඊටාම සුළු පිරිසක් තමයි සම්මාදිට්ඨික විපදිලා තියෙන්නේ. ඉතින් මනුස්ස ජීවිතයක් ලබන්න විශේෂ පිනක් වේදම් කරන්න ඕනේ. ඒක සම්මාදිට්ඨික ජීවිතයක් බවට පත් කරගන්න ඊටත් වඩා පින් තියෙන්න ඕනේ. අපි වාහනයක් අරගන්න ගියහම වාහන නම් නානාමාදිලී ඕන තරම් වාහන තියෙනවා. නමුත් විශේෂ සැප පහසුකම් තියෙන වාහන අරගන්න ගියොත් සාමාන්‍ය වාහනයක් ගන්නවට වඩා වැඩි මිලක් ඒ සඳහා වියදම් කරන්න වෙනවා. එහෙනම් සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් ලබන්න නිකම්ම මනුස්ස ජීවිතයක් ලැබුවට වඩා තවත් විශේෂ පිනක් තියෙන්න ඕනේ. මොකද සසරින් මිදෙන වාග්ය අරගෙන එන්න. එහෙනම් එහෙම සම්මාදිට්ඨික මනුස්ස ජීවිතයක් අරගෙන උපදින්නත් මාතෘ ගර්භයේ උපදින්න එපයි. ඉතින් ආන්ගේ මාතෘ ගර්භයක උපදිනවා කියලා කියන්නේ සඳහන් කරනවා මේක මේ පියුම් ගැබක් ඇතුලේ උපදිනවා වගේ වැඩක් නෙමෙයි කියලා. මල් කැකුලක් ඇතුලේ වාසය කරනවා වගේ නෙමෙයි මාතෘ ගර්භයේ වාසය කරනවා කියන එක. ඒක බොහොම දුක්ඛදායක වාසය කිරීමක්. මාස 10කට ආසන්න කාලයක් මහා අපාය දුකක් හා සමාන දුකක් විඳින්න කියලා සඳහන් කරන්නේ. මාතෘ ගර්භය කියලා කියන්නේ විශාල ඉඩකඩක් තියෙන තැනක් නෙමෙයි බව අපි හැමෝම දන්නවා. ඒ උදරයේ ඇතුලේ තවත් නොයෙක් ශරීර අංග පිහිටලා තියෙනවා. මේ ශරීර අංග අතරේ පිට කටුව උඩ ආමාශයට යට මේ ගර්භාෂය පිහිටලා තියෙන්නේ. ආමාශය උඩින් තියෙනවා. ගර්භාෂය යටින් තියෙනවා. හිතන්න මහලොකු ඉඩ කඩක් තියෙනවද කියලා. පොඩි ප්‍රමාණයක්. ඉතින් මේක ඇතුළේනේ අපි පිළිසඳ ගන්නෙ. යටත් පිටචෙන් අතපයවත් හසුරවන්න බෑ. ඔක ධර්මයේ පැහැදිලි කරන තැනක සඳහන් කළේ ගස් බෙනේක හිර වුණ වඳුරු පැටියෙක් වගේ ඉන්නේ මාතෘ ගර්භය ඇතුලේ කියලා. හිර වෙලා තියෙන අතපයවත් හොලව ගන්න බෑ. ජලයෙන් වට වෙලා මාස ගානක් ඉන්න ඕනේ. පුදුම වේදනාවක් විඳින්න ඕනේ. ලෝකාන්තරික මහ නිරේ ඉන්නවා වගේ කියලා සඳහන් කරන්නේ. ඒ ලෝකාන්තරික නිරේ වගේ කියලා කියන්නේ. ලෝකාන්තරික නිරේ කියන්නේ කවදාවත් හිරු එළියවත් සඳ එළියවත් වැටෙන්නේ නැති කෑලි කපන්න පුළුවන් තරම් කරවලක් තියෙන තැනක්. කවදාවත්ම ඉරයි හඳයි ආලෝකයේ පතුරවන්නේ නැහැ ලෝකාන්තරික නිරේට. ඉතින් මාතෘ ගර්භයේ ඇතුළත් ඒ වගේම තමයි කියලා සඳහන් කරන්නේ. හැබෑවටම ඉරවත් හඳවත් මාතෘ ගර්භයේ ඇතුළට ආලෝකයේ ගමන් කරවන්න සමත් නැහැ. ඉන්න පුදුම අන්ධකාරයි. අපි මෙහෙම හිටියට ශරීරයේ ඇතුලේ තනිකර අඳුරු ගුහාවක් නේ. ඒකට කොහෙන්වත් එළිය වැටෙන්නේ නැහැ නේ. එතකොට මාස 10කට ආසන්න කාලයක් මේ කරවලේ ඉන්න ඕනේ. ඒ විතරක් නෙමෙයි ඊළඟට සඳහන් කළා. අභ්‍යන්තරයේ තියෙන දුර්ගන්ධය කොච්චරද කියලා. හරියට නිකන් ගූත නිරේ ඉන්නවා වගේ කියලා සඳහන් කරන්නේ. ගූත නිරේ කියලා කියන්නේ අසුචි මුත්‍රායි තමයි තියෙන්නේ. හැම වෙලාවෙම දුන් දදා පැහැෙනවා. දුර්ගන්ධය කොච්චරද කියනවනම් මේක ධර්මයේ නම් සඳහන් කළේ මනුස්ස ලෝකෙට ඒ දුර්ගන්ධය හමාගෙන ආවොත් මේ ලෝකේ ඉන්න සත්වයන්ගේ ඔළුව පුපුරනවා කියලා. ඒ තරම්ම දුර්ගන්ධයි කියලා කියන්නේ. නමුත් මේකේ නිරිසත්තු ඕන තරම් ඉන්නවා. මාතෘ ගර්භය ඇතුළෙත් හරියට ඒ වගේ කියලා සඳහන් කරන්නේ. ගර්භාෂයට එහා පැත්තෙන් තියෙන්නේ මහාන්තරයේ අග කෙරවල. මහාන්තරයේ අග කෙරවල අඟල් 10ක් පමණ ප්‍රමාණය කියලා කියන්නේ සම්පූර්ණයෙන් නිතර අසුචියෙන් පිරෙනවා. අසුචියෙන් පිරෙන ප්‍රදේශයේ බහිශ්‍රාවීය ද්‍රව්‍ය මේ ශරීරයෙන් අහක දාන ද්‍රව්‍ය තැම්පත් වෙන තැන. එහෙම තැම්පත් වෙලා පිරුණට පස්සේ අපිට ඒක බැහැර කිරීමේ උවමනාව තියෙනවා.
ඒ උවමනාව ඇති වෙන තුරු ඒක පිරෙනවා. එතකොට නිරන්තරයෙන් ගර්භාෂය මේ මහාන්තරය අග කෙරවලත් එක්ක සම්බන්ධයි, නිතරම ගෑවිමින් පවතිනවා වගේ. ඉතින් මේ පැත්ත සම්පූර්ණ අසුචිය. ඉදිරි පැත්ත මුත්‍රාශයත් හැම මොහොතකම පිරෙනවා. ඉදිරියෙන් මුත්‍ර, පසුපසෙන් අසුචි. කුච්චිතය වාතය, කුසේ තියෙන වාතය, ඒක දුර්ගන්ධයි. අපි දන්නවා ඒක. කුසේ තියෙන වාතය දුර්ගන්ධයි. ඉතින් මේ මලත් මුත්‍රාත් දුගඳ වාතයත් එක්ක පැසුණු ආහාර, නොපැසුණු ආහාර ආමාශයේ නිතරම සැරිසරනවා. ගර්භාෂයේ උඩ ආමාශය තියෙන්නේ. ඒකේ පැසුණු නොපැසුණු ආහාර දෙකම තියෙනවා. බලන්න පුළුවන් වුණොත් අපසන්නයි. ඉතින් මේ සියලුම සම්බාධක එක්ක තමයි මේ මව් කුස ඇතුලේ ජීවත් වෙන්නේ. සඳහන් කළා අම්මා උණු වතුර පාවිච්චි කළොත් කුසේ ඉන්න දරුවට දැනෙන්නේ හරියට ගිනි කබලකට දැම්මා වගේ කියලා. අම්මා ඇල් වතුර සිසිල් වතුර පාවිච්චි කළොත් ඔහුට නැවත දැනෙන්නේ ලෝකාන්තරික මහනිරේ වගේ කියලා. මොකද ලෝකාන්තරික මහනිරේ කළුවර විතරක් නෙමෙයි, සීතලත් එහෙමමයි. අයිස් මිදිලා තියෙනවා කියලා සඳහන් කරන්නේ. අම්මා ලුණු ඇඹුල් අනුභව කළොත් වේතරණීට දැම්මා වගේ දැනෙනවා කියලා කියන්නේ. වේතරණී කියන්නේ ඊටාම ලවණ රසයෙන් යුක්ත ජලයක් නිතර පෙහි පෙහි තියෙන්නේ. ඒ වේතරණී ගඟේ රැලි වලට කැපෙනවා. එතකොට මේ ලවණ ජලය ඒ රැලි වලට කැපි කැපි ඉතින් රැලි වලට කැපෙනවා. ගඟේ වතුර ලුණු, ඒ වගේම පැහෙනවා. ඉතින් මොකද වෙන්නේ කියන කාරණාව තේරෙනවා. එතකොට අම්මා ලුණු ඇඹුල් වාගේ දේවල් වැඩිපුර වළඳනකොට කුසේ ඉන්න දරුවට දැනෙන්නේ ඒ වේතරණී නදියේ ඉන්නවා වගේ කියලාලු. මොකද කසනවා ඇඹුල් වලට, ලුණු වලට. කසනවා වුණාට කසන්න බෑනේ. අතපය හොලවලා එහාට මෙහාට කසා ගන්න පුළුවන්කමක් නැහැ. අම්මා මිරිස් අනුභව කරනකොට දැවිල්ලයි කාට කියන්නද මිරිස් එවන්න එපා කියලා. ආන් එහෙම පුදුම දුක මාතෘ ගර්භය ඇතුළට ඉලා විඳිනවා. ඒක තමයි ගබ්බාවක් ක්‍රාන්ති මූලක දුක්ඛ කියලා හඳුන්වන්නේ. ඊළඟට සඳහන් කරනවා පින්නතුනි, ගබ්බ පරිහරණ මූලක දුක්ඛය කියලා තව එකක්. මොකද්ද ගබ්බ පරිහරණ මූලක දුක්ඛ කියලා කියන්නේ? මේ දරු ගැබ දරාගෙන අම්මා වාඩි වෙනකොට මේ දරුවා පොඩි වෙනවා, තැලෙනවා. අම්මා හිට ගන්නකොට නැවත ඔහු තැලෙනවා. අම්මා ඇවිදිනකොට, අම්මා වැඩ කරනකොට, අම්මා පඩිපෙළවල් නගිනකොට, අම්මා කඳු නගිනකොට, අම්මා නිදා ගන්නකොට මේ දරුවා බොහෝ අපහසුතාවයන්ට පත් වෙනවා. ඊළඟට සඳහන් කරනවා මව ඇල්දිය බොනකොට ලෝකාන්තරික නිරේ වගේ කියලා. කලින් පැහැදිලි කරපු කාරණාව නැවත කියනවා. ඉතින් මේ කාරණාව කොහොමද අම්මා ඇවිදගෙන යනකොට, පඩි නගිනකොට, බර උස්සනකොට, ගෙදර වැඩ කරනකොට හරියට සුරා සොඬෙක් අතටපත් වෙච්ච කුඩා එළු පැටියෙක් වගේ කියලා කියන්නේ. ඒ රාබීලා මත් වෙච්ච මිනිහෙකුට පුංචි එලි පැටියෙක් හම්බෙච්චාම එහාට පෙරලනවා, මෙහාට පෙරලනවා, උඩ දානවා, පොඩි කරනවා. එහෙම නැත්නම් අහිගුන් ටිකෙක් අතටපත් වෙච්ච සර්පෙක් වගේ මේ මාතෘ ගර්භය ඇතුලේ පුදුමාකාර දුකක් තමයි විඳින්නේ කියලා සඳහන් කරන්නේ. තැලෙමින්, පොඩි වෙමින්, ගැස්සෙමින්, පැද්දෙමින්. ආන් ඒකට කියනවා ගබ්බ පරිහරණ මූලික දුක්ඛ කියලා. ගැබ් මුලා වූ මවට අතිශයින්ම මෘදු ස්ථානවල සත්කම් සිද්ධ කරන්න සිද්ධ වෙනවා. මේ ගැබේ නොඑක් විපත්තිදායක තත්ත්වයන් නිසා සත්කම් කරන්න ගියහම මවට බොහෝම වේදනාව දැනෙනවා. අන්න ඒවට කියන්නේ
ගබ්බ විපත්ති මූලක දුක්ඛ කියලා. ඊළඟට සඳහන් කරනවා විජයාන මූලක දුක්ඛ. මොකද්ද මේ විජයාන මූලක දුක්ඛය කියලා කියන්නේ? පින්නතුනි විජයාන මූලක දුක්ඛය කියලා කියන්නේ දරුවා බිහි වෙනකොට මව් කුස තුල හටගන්න කර්මජ වාතය. දැන් මාස 10ක් ආසන්නයි. දැන් දරු උපතට දින ගණන් ළඟයි. දැන් දරුවා බිහි වෙන්න සූදානම්. අන්ගේ බිහි වෙන්න ඉන්න දරුවා කර්මජ වාතයේ විසින් කරකවනවා. එහෙම කරකවලා දරුවාගේ හිස උපත් මාර්ගයේ පැත්තට යොමු කරනවා. එතකොට මේ කරකැවීම කරන්නේ කර්මජ වාතයේ විසින්. සමහර වෙලාවට අපි මව්වරුන්ගෙන් වෛද්‍යවරුන්ගෙන් අහනවා මේ උපතට දින සම්පූර්ණ වෙලා තිබුණට ළමයා හැරිලා නැහැ කියලා කියනවා අපි. ඒතර මේ හැරවීම කරන්නේ කර්මජ වාතය. ඉතින් ඒක ස්වභාවයෙන් හැරුම් නැත්තම් බොහෝ උත්සාහ කරලා වෙනම බලෙන් හරවන්න සිද්ධ වෙනවා. නමුත් සඳහන් කරනවා මේ කර්මජ වාතයේ විසින් දරුවා හරවනකොට ළමයාට දැනෙන වේදනාව කොයි වගේද කියලා මහ කන්දක් උඩ ඉඳලා පෙරළුවොත් මොන වාගේ වේදනාවක් දැනෙනවද පහළට පෙරලි එනකොට මේ ළමයාට එහෙම දුකක් දැනෙනවා කියලා. අන් ඒ දුකට මොකද්ද කියන්නේ? ඒ දුකට තමයි කියන්නේ විජයාන මූලක දුක්ඛ කියලා. ඊළඟට පින්නතුනි සඳහන් කරනවා උපත් මාර්ගයේ දිහාට යොමු කරපු දරුවා නොයෙක් සම්බාධ සහිත මවගේ උපත් මාර්ගයේ ඔස්සේ ක්‍රමානුකූලව ටිකෙන් ටික ළමයා එළියට එනවා. හිස උපත් මාර්ගයෙන් එළියට ඇවිල්ලා ඊළඟට මේ උරපතු හරියෙන් හිර වෙනවා. ජීවිතයත් මරණයත් අතර තියෙන අවස්ථාවක් මේක. මේක ධර්මයේ සඳහන් කළේ නම් දරුවෙක් මේ ලෝකයට බිහි කරනවා කියලා කියන්නේ වියසිදුරකින් ඇත්පැටියෙක් එළියට අදිනවා වගේ වැඩක් කියලා. මවගේ අවයව ඉරාගෙන තමයි එළියට එන්නේ සමහර ලාවට. ඉතින් මෙහෙම හිර වුණාම තවත් වෙනම උත්සාහයක් දරන්න ඕන මේ දරුවා ක්‍රමානුකූලව එළියට ගන්න. එතකොට මවටත් වේදනාවයි දරුවටත් වේදනාවයි. මේකට කියන්නේ විජයාන මූලක දුක්ඛ කියලාම තමයි. මේකත් අයිති වෙන්නේ ඒ දුක්ඛයටමයි. ඊළඟට සඳහන් කරනවා වබීර් නිෂ්ක්‍රමණ මූලක දුක්ඛය. මොකක්ද මේ වබීර් නිෂ්ක්‍රමණ මූලක දුක්ඛය කියලා කියන්නේ? නික්මුණාගෙන් පස්සේ ළමයා එළියට ආවට පස්සේ මේ ළමයා සෝදලා පිරිසිදු කරන්න ඕනේ. මල මූත්‍රාදියෙන් ලේ වලින් තැවරිලා එළියට එන්නේ. ආන්ගේ සෝදලා පිරිසිදු කරනකොට මෙච්චර කාලයක් මාතෘ ගර්භයේ ඇතුළේ ඉඳලා එළියට ආවහම තියෙන අතිශයින්ම සියුම් හමක්. රතු පාට සියුම් වෙච්ච ඇඟක්. අපේ අත රළුයි. ඒ අතේ තියෙන රළු බව ඒ දරුවට හොඳට දැනෙනවා. ඉතින් ඒ රළු අතින් පරිමදිමින් සෝදනකොට කොයි වාගේ වේදනාවක් දැනෙනවද කියන කාරණාව මෙතන පැහැදිලි කරනවා. අලුත් තුවාලයකට ලුණුයි දෙහි දෙකම දාලා කොස්සකින් අතු උලන්න පටන් ගත්තොත් අලුත් තුවාලයකට ලුණුයි දෙහි දෙකම දාලා කොස්සෙන් උලන්න ගත්තොත් කොයි වාගේ වේදනාවක්ද මේ අතින් අතුල්ල සෝදනකොට ඒ තරම් වේදනාවයි කියලා ඒකට කියනවා වබීර් නිෂ්ක්‍රමණ මූලක දුක්ඛ කියලා. ඊළඟට නැවත සඳහන් කරනවා ආත්මෝපක්‍රම මූලක දුක්ඛ. මේ ලෝකේ ඉපදුනාට පස්සේ තමන්ගේ ජීවිතේ නැති කරගන්න තමන් විසින් යොදා ගන්න නොයෙක් ක්‍රම තියෙනවා. ජීවිතේ විනාශ කරගන්න. සමහරු වස කනවා.
සමහර අය තව ඖෂධ ಜಾති වැඩිපුර පාවිච්චි කරනවා මැරෙන්න හිතාගෙන. තව සමහර අය ගෙලවැල දා ගන්නවා. තව සමහර අය ලිඳට පයින්නවා, ගඟට පනිනවා, මුහුදට පයින්නවා, දියැලි වලින් පයින්නවා, පාලංගුඩින් පනිනවා. තව සමහර අය වෙඩි තියා ගන්නවා. සමහර අය ගෙල කපා ගන්නවා. මේ ආදී නොයෙක් ක්‍රම පාවිච්චි කරලා තමන් විසින් තමන්ගේ ජීවිතය විනාශ කරගන්නවා. නමුත් ජීවිතය විනාශ කරගන්න මේ යොදන නොයෙක් ක්‍රම සියල්ලම වේදනාකාරී ක්‍රම. වේදනාව විඳලා තමයි මැරෙන්න සිද්ධ වෙන්නේ. එතකොට ඉපදුනාට පස්සේ ආන් ඒ වාගේ දුක් සමුදායකට මූණ පාන්න තියෙනවා. ඒකට කියනවා ආත්මෝපක්‍රම මූලක දුක්ඛ කියලා. තමන් උපක්‍රම කරලා ජීවිතේ විනාශ කරගන්න හදනවා. ඊළඟට කියනවා පරෝපක්‍රම මූලක දුක්ඛ. අනුන් විසින් තලලා පෙළලා ගහලා මරණ අවස්ථා තියෙනවනේ. දැන් බාලපඬිත සූත්‍ර දේශනාවේ පැහැදිලි කරා රජ්ජුරුව විසින් ලබලා දුන්න දරුණු දඬුවම් 32ක් තියෙනවා කියලා. මේවා ඔක්කොම යන්නේ පරෝපක්‍රම මූලක දුක්ඛ වලටනේ. ඒතර හතුරන්ට අපි අහු වුණාම හතුරෙක් අපිට කොයිතරම් වද වේදනා දෙයිද? තේරෙන්නේ නැහැ පින්නතනි කොහොම මරයිද කියලා. සමහර කෙනෙකුගේ නියපොතු ටිකක් ගලවන්න පුළුවන්. සමහර කෙනෙකුගේ ඇඟිලි ටික කොටයක් උඩ තියාගෙන අර බෝංචි කරල් මෑ කරල් කපනවා වගේ කෑලි කෑලි වලට කපන්න පුළුවන් අත්ල ගාවට එනකන්. තව කෙනෙකුගේ අතපය අයින් කරන්න පුළුවන්. තව කෙනෙකුට රත් කරපු යකඩ වලින් පුලුස්සන්න පුළුවන්. තව කෙනෙක් ඉදිකටු අනින්න පුළුවන්. තව කෙනෙක් මේ කටු වලින් කටු ඉපල් වලින් පහර දෙන්න පුළුවන්. මේ ලෝකේ තියෙන අතිශය භයානක ක්‍රම අනුගමනය කර කර තමන්ගේ හතුරව මරන්න පුළුවන්. බණ අහන ඔබත් දේශනා කරන මමත් දවසක කවුරු හරි අතින් කොයි වගේ අවාසනාවන්ත ඉරණමකින් මරණයටපත් වේද කියන කාරණාවක් අපි දන්නේ නැන්නේ. අන්න ඒ වගේ අනික් අය අතින් නොයේක ආකාරයේ ගැහැටවලට තාඩන පීඩනවලට ලක් වෙලා මරණයටපත් වෙන්න තියෙන ඉඩකඩ බොහොම වැඩි. ඒක පරෝපක්‍රම මූලක දුක්ඛයයි. ඉතින් මේ දුකට භාජනය වෙන්නේ මේ ලෝකේ ඉපදිච්ච නිසානේ. එහෙනම් ජාතිය නිසාම වුණ පාන්න තියෙන තවත් දුකක්. ඊළඟට මේ කාරණාව පැහැදිලි කරනකොට නැවත සඳහන් කළා මේ ලෝකේ ඉපදිච්ච නිසා මූණ පාන්න සිද්ධ වෙන තවත් දුකක් තමයි ජරා දුක. ඒතර ජරා දුක කියලා කියන්නේ මොකද්ද? ජරා දුක කියලා මෙතන හඳුන්වන්නේ පින්නතුනි උපන් සත්වයාගේ ස්කන්ධ පරණ වීම නිසා දිරීම නිසා මේ ආත්ම භාවයේ පරණ වූ නිසා අපිට මූණ පාන්න ලැබෙන දුක් ගොඩක් තියෙනවා. කෙස් පැහෙනවා. කෙස් සුදු වීම සම්බන්ධයෙන් තියෙන දුකක්. නමුත් ඒක කොච්චර දුකක් වුණත් ඒ සුදු වෙන එක නවත්තන්න පුළුවන් කෙනෙක් නැහෙනි. කෙනෙක් නොයෙක් උපක්‍රම පාවිච්චි කරනවා ඒ සුදු වෙන්න තියෙන අකමැති බව පෙන්නනවා. ඒ නිසා සුදු පාට වෙච්ච කෙස් නැවත යථා ස්වභාවයට කළු පාටට පත් කරගන්න නොයෙක් ක්‍රම පාවිච්චි කරනවා. ඒතර කෙස් සුදු වීම, ශරීරේ රැලි වැටීම, ඇඟ හැම රැලි වැටීම, හන්දිපත් වේදනාවල්, ශරීරයේ පුරාම දැනෙන වේදනාවල්, ඇස් නොපෙනීමේ දුක, කන් නැසීමේ දුක, දත් ආදී වේදනා ගෙන දීම, කැක්කුම ගෙන දීම ආදීන් ඇති වෙන දුක, ආහාර අනුභව කිරීමේ අපහසුතාවය නිසා ඇති වෙන දුක, මෙන්න මේ ආදී වශයෙන්
නොයෙක් ආකාර දුක්ඛයන්ට මුණ පානවා මේ ලෝකේ ඉපදිච්ච කෙනා. අනේක මෙතන හඳුන්වනවා ජරා දුක. වියපත් වීම නිසා ඇති වෙන දුකක් තියෙනවා. මහලු වෙච්ච, දුබල වෙච්ච මේ පුජ්‍යලයාට නිදාගෙන හිටපු තැනින් නැගිටින්න බෑ. හිටගත්තාම ඉඳ ගන්න බෑ. ඉඳගත්තාම නැගිටින්න බෑ. මල මූත්‍ර පහ වෙනවා තමන්වත් දන්නේ නැහැ. හදිසියේ දැනගත්තත් යන්න පුළුවන් කමක් නැහැ. එයි යන්න නැගිට ගන්න බෑ. නැගිට්ට ගමන් පය තියලා ගමන් කරන්න බෑ. මේ වාගේ විවිධාකාර අපහසුතාවයන්ටත් මේ ජරාව කියන කාලයේදී අපිට පත් වෙන්න සිද්ධ වෙනවා. අන් ඒක නිසා සමහර කෙනෙක් එහෙම ඇවිදින්න ගිහිල්ලා හැපිලා වැටෙනවා. ඒ වැටෙනකොට සමහර කෙනෙකුගේ අතපය කැඩෙනවා. ඕන තරම් වැඩි හිටියෝ අපි අහනවා වැසිකිළියේ වැටිලා. ඇඳෙන් වැටිලා. එතන නැගිටලා යන්න ගිහිල්ලා විසි වෙලා වැටිලා. ඉතින් අතපය කැඩිලා. දැන් ඒව නැවත සංදි කරන්නත් බොහොම අමාරුයි. ලියලන ස්වභාවය බොහොම අඩුයි. වසර ගණන් බෙහෙත් කරනවා. රෝද පුටු වලට වැටිලා ජීවිතේ එතන ඉඳලා ගෙවනවා. ඉතින් මේ ආදී නොයේක් දුක් වලට භාජනය වෙන්න සිද්ධ වුනෙත් මෙන්න මේ ජරා දුක නිසා. ජරාවටපත් වීම නිසා. ඊළඟට සඳහන් කරනවා මරණ දුක්ඛය. ජාති දුක, ජරා දුක, මරණ දුක. මොකද මේ මරණ දුක්ඛය කියලා කියන්නේ? පින්නතනේ මේ මරණය ෂණික මරණයයි සංගෘත මරණයයි කියලා මරණයේ ආකාර දෙකක් තියෙනවා. මොකද්ද මේ ෂණයක් පාසා සිදුවෙන නාම රූපයන්ගේ බිඳී යාම ෂණික මරණයයි. මොහොතක් පාසා මේ නාම රූපවල ඇති වෙන බිඳීම හැම මොහොතකම මේ පුද්ගලයා ඇති වෙනවා නැති වෙනවා කියලා කිව්වේ ඒකයි. නාම රූපයන්ගේ වෙනස් වීම, ඒ නාම රූපවල බිඳීම සහ හට ගැනීම මොනතරම් වේගෙන් සිද්ධ වෙනවද? ඒක මේ ලෝකේ කෙනෙකුට දකින්න අපහසු, දකින්න බැරි වේගයක්. ඒ තරම් වේගෙන් ඇති වෙමින් නැති වෙනවා. නැති වෙනවා නොපෙනෙනවා වගේම අපිට ඇති වෙනවා පෙනෙන්නෙත් නැහැ. මොනතරම් වේගයකින් හට ගන්නවද? ආන් ඒකයි සඳහන් කළේ මේක ගැඹුරට පැහැදිලි කරනකොට මම කියලා කෙනෙක් නෑ මේ ලෝකේ කියලා. හැම වෙලාවෙම ඉන්නේ අලුත් කෙනෙක්. නමුත් ඒ වෙනස අපිට පේන්නේ නැහැ. ඒ තිබුණ සෛල ඒ තැන්වලම ඒ විදිහටම නැවත හට ගන්නවා. එහෙම උනේ නැත්තම් අපිට ඒ ඉන්ද්‍රියන් ඒ මොහොතේ වෙනස් විදිහට පේනවනේ. නැත් තිබුණ සෛල ඒ තැන්වල ඒ විදිහටම හට ගන්නවා. මේකට කියනවා ෂණික මරණය කියලා. ඊළඟට සඳහන් කළා පරම්පරා වශයෙන් පැවතෙන ස්කන්ධ සමූහයාගේ නැත්නම් සත්වයකගේ ජීවිතේන්ද්‍රයේ සිඳී යෑම සංවෘත මරණයයි කියලා. අපි කතා කරන මේ මම කියන පුද්ගලයා මේ පංච උපාදානස්කන්ධය අන්තිම හුස්ම පොද වාතලයට මුදා හැරලා නැවත නොනැගිටින සෙයියාවෙන් මේ මහ පොළොව මත ඇද වැටීම. ඒකට තමයි අපි මේ සංවෘත මරණයයි කියලා කියන්නේ. ආයුක්ඛය මරණය, කම්මක්ඛය මරණය, උභයක්ඛය මරණය, උපච්ඡේදක මරණය. මරණයේ ආකාර 4ක් බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. මොනවද ඒ ආකාර 4? ආයුක්ඛය මරණය. මොකද ආයුක්ඛය මරණය කියලා කියන්නේ? සත්වය අරගෙන ආපු ආයුෂයේ ඉවර වීම නිසා මරණයටපත් වෙලා. ආයුෂ ඉවරයි. සමහර කර්මයේ තාම ඉතුරුයි. ආයුෂය ඉවර වෙච්ච නිසා මරණයටපත් වෙලා. ඒකට කියනවා ආයුක්ඛය මරණය.
කම්මක්කය මරණය. අරගෙන ආපු කර්මයේ ක්ෂය වීම නිසා ඇති වුණ මරණය කම්මක්කය මරණයයි. භාග්‍යවතුන් වහන්සේ මේ කාරණාව පැහැදිලි කරනකොට උපමාවක් ගත්තා. පහනකට උපමා කරලා. අපිට පහනක් දල්වන්න තෙල් ස්වල්පයකුත් ඕනේ. පහන් තිරයකුත් ඕනේ. එතකොට මේ තෙල් යොමු කරලා නැත්නම් පහනට තෙල් දාලා පහනට තිර දාලා අපි මේ පහන දල්වනවා. සමහර වෙලාවක අපිට දකින්න ලැබෙනවා මේ පහනට අපි යොදාපු තිරය සම්පූර්ණයෙන් දැවිලා ඉවර වෙලා පහන නිමිලා තියෙනවා. තව වෙලාවක අපි දකිනවා තෙල් ඉවර වෙලා පහන නිවිලා තියෙනවා. එතකොට තෙල් ඉවර වෙලා පහන නිමුණ කියලා කියන්නේ කර්මය ඉවර වෙලා තියෙනවා. නමුත් ආයුෂයේ තියෙනවා පහන නිමිලා ගිහිල්ලා. ඇයි නිමිලා තියෙන්නේ? කර්මය ඉවර නිසා. තව වෙලාවක දකිනවා තෙල් ඉතුරු වෙලා තියෙනවා. නමුත් තිරය දැවිලා තියෙනවා. පහන නිවිලා තියෙනවා. කර්මය ඉතුරුයි. කර්මය ඉතුරු වුණාට ආයුෂය ඉවරයි. ඊළඟ මරණයට සඳහන් කළේ උභයක්ඛය මරණය කියලා. තෙලුත් තිරයත් දෙකම ඉවර වෙලා පහන නිමිලා. තව වෙලාවක අපි දකිනවා පහන හදිස්සියේ නිමිලා. සුළඟ නිසා නිමිලා. වැස්ස නිසා නිමිලා. බිම පෙරලිලා නිමිලා. මොනම හේතුවක් නිසා හරි තෙලුයි තිරයයි දෙකම තියෙනකොට පහන නිමිලා ගිහිල්ලා ආයුෂයයි කර්මයයි දෙකම තියෙනවා. නමුත් සත්වයා මැරිලා ගිහිල්ලා තියෙනවා. මෙන්න මේ විදිහට භාග්‍යවතුන් වහන්සේ මරණය පිළිබඳව කාරණා 4ක් පැහැදිලි කරනවා. මරණ දුක පැහැදිලි කරනකොට ඒ විතරක් නෙමෙයි පින්නතුනි, මේ මරණ දුක්ඛය පැහැදිලි කරන තැන භාග්‍යවතුන් වහන්සේ තවත් කරුණු පැහැදිලි කරනවා. මේ මැරෙන අවස්ථාවට වේදනාවක් දැනෙනවද? කොයි විදිහේ වේදනාවක් දැනෙනවද? ඒක මොන හේතුව නිසා දැනෙනවද? මේ කාරණාවල් ටිකත් පැහැදිලි කළා. මේ ජීවිත ඉන්ද්‍රයාගේ විනාශ වීමේ අවස්ථාව හැබෑවටම වේදනාවක් ගෙනල්ලා දෙනවද? අනාථපිණ්ඩික මහසිටුතුමාගේ මරණ මංචකයේ ළඟට සාරිපුත්ත මහරහතන් වහන්සේත් ආනන්ද මහතෙරුන් වහන්සේත් වැඩම කොට වදාලා. අනාථපිණ්ඩික සිටුතුමා කියලා කියන්නේ මහ පුණ්‍යවන්තයෙක්. එතෙන්ට වැඩම කරපු සාරිපුත්තයන් වහන්සේ සිටුතුමාගෙන් අහනවා, මහ සිටුතුමනි, දැන් කොහොමද? මොනවද දැනෙන්නේ? කොහොමද අසනීප තත්ත්වේ? එතකොට සඳහන් කළා, අනේ ස්වාමීනි, කෙනෙක් මිටියක් අරගෙන මගේ ඔළුවට පහර දෙනවා වගේ ලොකු වේදනාවක් මට තියෙනවා කියලා. කවුද මේ? මේ ශරීරයේ පුරාම ගමන් කරන වාතය. මේ මරණාසන්න කාලේ මේ වාතය කිපෙනවා කියලා සඳහන් කරනවා නයි පොළොංගු කිපුණා වගේ. ආන්ගේ වාතය කිපීම නිසා ශරීර අභ්‍යන්තරයේ දරුණු වේදනාවල් ගෙනල්ලා දෙනවා කියලා කියන්නේ. ආන්ගේ වාතය කිපීමෙන් ඇතිවෙන වේදනාව තමයි මේ දැනෙන්නේ මිටියකින් ගහනවා වගේ කියලා. වර්තමානෙත් අපි කියනවා සමහර කෙනෙකුට සමහර තැනක ඇති වුණ වේදනාවක් අපි කියනවා නිකන් ඇම්මක් ඇනෙනවා වගේ කියලා. ඉදිකටු වලින් ඇනෙනවා වගේ දැනෙනවා කියලා. මේ වාතයේ කිපීම නිසා ඇතිවෙන වේදනාවල්. ආන්ගේ වාතයේ කිපීම නිසා ඇතිවෙන තවත් වේදනාවක් සිටුතුමා විස්තර කරනවා. ස්වාමීනි, ඊටාම දක්ෂ ගව ඝාතකෙක්. ඊටාම තියුණු පිහියක් අරගෙන මගේ කුස ඇතුළට ගිහිල්ලා
ලූණු ගෙඩියක් ලියනවා වගේ ලියාගෙන යනවා කියලා. කුසේ පිරෙන වාතය කිපීම නිසා ඇතිවෙන කුසේ වේදනාවක්. සිටුතුමා කියනවා ස්වාමීනි, ශක්තිමත් පුරුෂෝ දෙන්නෙක් මාව අතපය වලින් ඔසවාගෙන ගිහිල්ලා ගිනි අඟුරු වලක දාලා, ගිනි අඟුරු නැත්තම් ගිනි අඟුරු වලට ලං කරලා කර කරනවා, රත් කරනවා වගේ පුදුමාකාර දැවිල්ලක් මේ සරුවාංගයේ පුරාම තියෙනවා කියලා. නැවත සඳහන් කරනවා ස්වාමීනි, මගේ ශරීරයේ පුරාම නිමක් වූ මහත් වේදනාව මේ වෙලාවේ ඇති වෙලයි තියෙන්නේ. ශක්තිමත් පුරුෂයෙක් හොඳ වරපටයක් අරගෙන මගේ හිස මනාව හිර කරලා වෙලනවා වගේ වේදනාවක් මට මේ හිසේ දැනෙනවා කියලා. පැහැදිලි කරනවා වාතයේ කිපීම නිසා අභ්‍යන්තරයේ උපදින වේදනාවල් මරණාසන්න වෙලාවේ. අනාථ පිණ්ඩික සිටුතුමා වගේ මහත් සදහැවත් ආර්ය ශ්‍රාවකයෙකුටත් මේ වේදනාව මෙහෙම දැනුණා නම් ඔබ මම වගේ අයට වේදනාවක් දැනේද නොදැනේද කියන කාරණාව සැක නැණි පින්නතුනි. ඒක නිසා අපි හැම වෙලාවෙම මේ වේදනාව ඉවසන්න සූදානම් වෙලාම සිටිය යුතුයි. ඒ වේදනාව ඉවසීම කියන කාරණාව මනාව ප්‍රගුණ කරලම සිටිය යුතුයි. එහෙම මනා ප්‍රගුණ බවක් පුරුදු පුහුණු බවක් තිබුණේ නැත්නම් මේ වේදනාව ඉවසන්න ජීවිතේ පළවෙනි වතාවට දැනෙන මරණ වේදනාව අපි කොහොමද ඉවසන්නේ, කොහොමද දරන්නේ? පුරුදු නැති වේදනාවක්. මේ කාරණාවේදී ඒ කාරණාව තව ඉදිරියට විස්තර කරනවා. මරණාසන්න වෙලාවේ වාතයේ කිපීම නිසා මේ තරම් වේදනාවන්ට භාජනය වෙලා ඉන්න මේ පුද්ගලයා. ආන්වි අධික වූ වේදනාවල් නිසා ශාරීරික වේදනාවෙන් පෙලි ඒ පුද්ගලයාගේ ගත සිත දෙකම දවනවා. ගත සිත දෙකම දවනවා මේ වේදනාවල් විසින්. ඒ නිසා මෙතන සඳහන් කරනවා මරණය ගැන මහත් වූ බයක් මේ ශාරීරික වේදනාවන්ගෙන් පෙළෙන පුද්ගලයාට දැනෙනවා කියලා. මරණය පිළිබඳව මහත් බයක් දැනෙන්න පටන් ගන්නවා. දැන් මරණයටනේ ලෑස්ති වෙන්නේ. දැන් කායික වේදනාවල් අතිශයින්ම බහුලයිනේ. දැන් එතකොට දැනෙනවා මේ මැරෙන්න හදන්නේ මම දැන් කියලා. එතකොට මරණය සම්බන්ධයෙන් විශාල බයක් උපදිනවා. මේ බය උපදිනකොට ඔහුට හැඟෙන කාරණා ගොඩයි. මම ජීවත් වුණේ කොහොමද? නමුත් මේ ලෝකේ ජීවත් විය යුතුව තිබුණේ කොහොමද? මනුස්ස ජීවිතයේ කොයි තරම් දුර්ලභද? නැවත එවන් ජීවිතයක් ලැබෙනවා කියන එක මොන තරම් කලාතුරකින් සිද්ධ වෙන දෙයක්ද? නමුත් අතිශයින්ම කලාතුරකින් ලැබෙන ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් මට ලැබුණා. නමුත් ඒ ජීවිතයෙන් පළක් නෙලන්න යොමු නොවිච්ච මම දැන් ඒ ජීවිතෙන් සමුගන්න ආසන්නයි. දුර්ලභ වූ මනුස්ස ජීවිතයෙන් පළ නෙලන්න බැරි වුණා කියලා හිතෙනකොට ඇති වෙන්නේ දරා ගන්න බැරි තරම් දුකක්. බුද්ධාන්තරයක ලැබිච්ච මනුස්ස ජීවිතයකට හොඳ සාධාරණයක් කරගන්න බැරි වුණා කියලා හිතෙනකොට දැනෙන්නේ පුදුමාකාර දුකක්. භාග්‍යතුන් වහන්සේට අනුකූලව නිවැරදි ජීවන රටාවක් හදාගත්තේ නැති කෙනෙකුට නිරය උරුම වෙනවා කියන කාරණාව පිළිබඳව හැඟෙනකොට ඇති වෙන දුක දෙගුණ තෙගුණ වෙනවා. තව මොහොතින් මරණයටපත් වෙලා මා විසින් යා යුත්තේ මේ අහපු භයානක නිරේ මට්ටමටද කියලා. ඒ නිරේට වැටුනොත් කොයිතරම් දුකයිද? ඒ නිරේට වැටුනොත් කොයිතරම් දීර්ඝයිද නිරේ ආයුෂ? ඒක නිසා දැන් මේ පිළිබඳව දුක් වෙනවා. ඒ විතරක් නෙමෙයි. පින්නතුනි මේ ලෝකේ ජීවත් වෙන කාලේ තව කෙනෙකුට තව කෙනෙක් අහිමි වුණාම
නැත්නම් ප්‍රිය කෙනෙක් තමන්ගෙන් වෙනස් වෙලා ගියහම ඒ දුක දරා ගන්න කොච්චර අමාරුද? දරුවෙක් මැරුණහම මුළු ජීවිත කාලෙම සමහර මව්පියෙක් විඳවනවා, අඬනවා, වැළපෙනවා, කියවනවා. ඒක ගැන හිත හිතා මානසිකව දුක් විඳිනවා. එතකොට එක්කෙනෙක් දරුවෙක්, ඥාතියෙක්, සහෝදරයෙක් අහිමි වෙච්චහම ජීවිතේ මේ තරම් කාලයක් දුක් වුණා නම් දැන් මට සිද්ධ වෙලා තියෙන්නේ ඒ සියලුම ඥාති මිත්‍රාදීන් මේ ලෝකේ අත්හැරලා යන්න. එක්කෙනෙක් අත්හැරුණාම මෙච්චර අඬපු කෙනාට දැන් ඒ සියලු දෙනාම අත්හැරලා මෙලවින් යන්න වෙලයි තියෙන්නේ. අන්න ඒ සම්බන්ධයෙන් උපදින දුකද කොයිතරම්ද? ආන් ඒ නිසා හිතලා බලන්නකෝ. මනාව ධර්මයක් ප්‍රගුණ කරලා ජීවිතයේ ධර්මානුකූලව මනාව පෝෂණය කරලා ශරීර අභ්‍යන්තර වේදනා ජයග්‍රහණය කරන්න පුළුවන් වෙන විදිහේ ජීවන රටාවක් මනාව ගොඩ නගාගත්තේ නැති කෙනෙක් මරණ මංචකයේ කොයිතරම් අසරණ වෙනවද? ආන් එවන් ඔහුට ඊළඟට පේන්න පටන් ගන්නවා මරණින් මත්තේ කොහෙද උපදින්නේ කියලා. නිරයේ උපදින්න සූදානම් වෙන සත්වයාට බුර බුරා නැගෙන ගිනිදැල් තමන් දිහාට එනවා වගේ පේනවා. අති භයානක යමපල්ලන් භයානක අවියාවිද අරගෙන තමන් ඇදගෙන යන්න එනවා වගේ තේරෙනවා. ආන් එහෙම දැක්කහම ඒ පුද්ගලයාට නොදැනීම මල මූත්‍ර පහ වෙනවා. නමුත් මේ වෙලාවේ නැගිටලා ගිහිල්ලා පින්කම් කරන්න යන නෙමෙයි. කරගත යුතුව තිබුණ කාලය බොහොමයි. නමුත් ඒ කාලෙන් පළක් නෙලා ගත්තේ නැහැ. ආන් ඒක නිසා දැන් මොනතරම් දුක්ඛිත තත්වයකට මූණ පාණ්ඩ සූදානමින්ද ඉන්නේ. මේ කාරණාවත් මෙතන පැහැදිලි කරනවා. ඒ කාරණාවත් විස්තර කරනකොට පින්නතනි සඳහන් කරනවා මේ සුගති දුර්ගති දෙකෙහිම උපදින සත්වයන්ට මේ අවස්ථාවේදී ඇතිවෙන තවත් මහත් දුක්, ප්‍රිය විපයෝග දුක විශේෂයෙන් ඇති වෙනවා. ප්‍රිය වස්තුන්ගෙන් වෙන් වෙලා යනකොට මේ උපදින දුකත්, කායික අභ්‍යන්තරයේ උපදින දුකත්, නොඑක ආකාරයේ චිත්ත පීඩාවන්ද මේ සියල්ල දුරු කරගන්න, ජය ගන්න මොනවද අපි කළ යුත්තේ? සුගතියක හිත පිහිටවා ගන්න මොනවද අපි කළ යුත්තේ? විශේෂයෙන් මෛත්‍රී භාවනාව ප්‍රගුණ කරපු කෙනෙක් මරණ මංචකයේ තමන්ගේ උපදින කායික වේදනාව ජය ගන්න සමත් වෙන කෙනෙක්. ඒ මෛත්‍රී භාවනාව පැහැදිලි කරනකොට සඳහන් කළා පළවෙනි පියවරක් හැටියට පියවර 8ක් තියෙනකොට පළවෙනි පියවර හැටියට අභ්‍යන්තර ආබාධ ජය ගන්න පුරුදු වෙන්න ඕන කියලා. ශරීර අභ්‍යන්තරයෙන් නැගෙන වේදනාවල් මෛත්‍රී සිතින් ඉවත් කරගන්න ඕනේ. අන්න ඒ ක්‍රමය මනාව පුරුදු කරගත්ත කෙනා මරණාසන්න වෙලාවේ කායික වේදනාවල් දැනෙන වෙලාවේ මෙන්න මේ අභ්‍යන්තර වේදනා ඉවත් කරන ක්‍රමයේ මෛත්‍රී භාවනාවෙන් පාවිච්චි කරලා කයේ දැනෙන වේදනාවල් යටපත් කරගෙන තමන් විසින් රැස් කරගත්ත කුසල ධර්මයන් ආවර්ජනය කරගෙන ප්‍රීතියටපත් වෙන්න උත්සාහ කරනවා. ආන් එහෙම අභ්‍යන්තර ආබාධ අයින් කරගෙන ප්‍රීතියටපත් වෙන්න පුළුවන් වුණොත්, සැනසීමටපත් වෙන්න පුළුවන් වුණොත්, තමන් කරගත්ත කුසල් ආවර්ජනය කරගන්න පුළුවන් වුණොත් අන්න එවන් කෙනෙකුට පුළුවන් මේ සිද්ධ කරගත්ත කුසල ධර්මයන් ආවර්ජනය කරගෙන සුගතිගාමී වෙලා උප්පත්තිය ලබන්න. නමුත් අභ්‍යන්තර වේදනාවල් බුර බුරා නැගෙනකොට ඒ වේදනාව ඉවත් කරගන්න නොදන්න කෙනෙකුට මොනතරම් අසරණ බවක් ඒ මරණ මංචකයේ දැනෙනවද? මේ වචන ටික විතරක් අහලා ක්‍රියාත්මක නොවී ඉන්න කෙනෙක් මරණ මංචකයේදී ඔහුට හිතුනොත් අනේ මේ භාවනා ක්‍රමයේ මේ විදිහට ප්‍රගුණ කරලා තිබුණා නම් මමත් මේ වෙලාවේ ක්‍රමයේ අනුගමනය කරලා වේදනාවල් යටපත් කරලා
මනාව සුගතියක හිත පිහිටවාගෙන කුසල ධර්මයක් ආවර්ජනය කරගෙන සංසාරයෙන් එතර වෙන්න පාර හදාගන්න කෙනෙක්. එහෙම කරගන්න මට ඉඩකඩ තිබුණා. නමුත් මගේ ප්‍රමාදී බව නිසා මට ඒ අවස්ථාව ජය ගන්න බැරි වුණා කියලා ඔහු වේදනාවටපත් වෙනවා. නමුත් ඔහු කොයිතරම් වේදනාවටපත් වුණත් හැබැයින්ම දැන් ඔහු ප්‍රමාද වැඩි. ආන් ඒක නිසා පින්නතුනි ද්වාදසාකාර චතුරාර්ය සත්‍ය පැහැදිලි දුක්ඛාරය සත්‍ය පැහැදිලි කරන තැන අපි කාරණා තුනක් මේ සාකච්ඡා කළේ. ඉදිරි කාරණා ටිකත් අපි ඉදිරි ධර්ම දේශනාවක සාකච්ඡා කරන්න ඉඩ තියාගනිමින් අපි අපේ ජීවිතවලට යහපතක් සාධාරණයක් කරගන්න ලැබිච්ච මේ වාසනාවන්ත අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන මේ සංසාරයෙන් එතර යන්න අපි හැම කෙනෙකුටම වාග්ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරගනිමින් මේ සඳහන් කළ කායික මානසික වේදනාවල් නිරන්තරයෙන් අපි හැමෝටම දැනෙන දේවලුත් එයින්ද ඒ දේවල් ඉවත් කරගෙන සතුටින් මරණයට මුහුණ දෙන්න පුළුවන් ජීවිතයක් පෝෂණය කරගන්නත් වහවහ මේ ජීවිත කාලය තුළ උත්සාහ කළ යුතුයි කියන අරමුණ තහවුරු කරගන්න. ඒ මත කටයුතු කරන්න රත්නත්‍රී ආශිර්වාදය නැවත නැවතත් ඔබ සියලු දෙනාටම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.